දුවේ පුතේ අපි නැවතත් සමතුලිතතාවයේ යටතේන තවත් මාතෘකා ටිකක් ඉදිරියට සාකච්ඡා කරන්න ඔබත් සමග මේ ආකාරයට එකතු වෙන්නේ. අපි කලින් පාඩමේදී සාකච්ඡා කරපු කරුණු තවදුරටත් පොඩ්ඩක් ඉස්සරහට අරගෙන ගිහිල්ලා අලුත් මාතෘකා කීපයකට යොමු වෙන්න තියෙනවා. ඒ නිසා දුවේ පුතේ මම ඉක්මනින්ම විනාඩි කීපයක් අරගෙන අපි කලින් කොටසේ සාකච්ඡා කරපු කරුණු දෙකක් තුනක් මතක් කරනවා. අපි සාකච්ඡා කරගෙන ආවේ ප්‍රධාන වශයෙන් ජල විච්ඡේදනය සම්බන්ධව. ඒතර එතෙන්දී අපි අවසාන වශයෙන් සාකච්ඡා කරා සෝඩියම් ඇසිටේට් වල සෝඩියම් ඇසිටේට් ද්‍රාවණයක pH අගය ගණනය කරන එක. ඒ කියන්නේ ප්‍රමාණාත්මකව ඒ සෝඩියම් ඇසිටේට් ලවණේ ජල විච්ඡේදනය විස්තර කරා. දැන් අපි ඊළඟට යොමු වෙන්න තියෙන්නේ ඒ වගේම ඇමෝනියම් ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය ප්‍රමාණාත්මකව අධ්‍යයනය කරන්න. අපි කලින් සාකච්ඡා කරේ ප්‍රබල භස්ම දුබල අම්ල ලවණයක් සම්බන්ධව. අපි දැන් ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රබල අම්ල දුබල භස්ම ලවණයක ජල විච්ඡේදනය ප්‍රමාණාත්මකව. හොඳයි එමනම් දුවේ පුතේ දැන් ඔයගලන්ට මම මේ ගැටලුව යොමු කරන්නේ සාන්ද්‍රණය 0.1.8 ඝන ඩෙසිමීටරයට මවුල වන ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක සෙල්සියස් 25 දී pH අගය ගණනය කරන්න කියලා කියන්නේ. ඒතර ඔයගලන්ට දත්තයන් හැටියට දීලා තියෙනවා ජලයේ KW අගය සහ ඇමෝනියා වල KB අගය. දැන් හොඳට බලන්න මෙතන දීලා තියෙන ඔයගලන්ට ඇමෝනියා වල KB අගය එම නැතුව ඇමෝනියම් අයනයේ Ka අගය නෙවෙයි. මේ ගැන අපි කලින් සාකච්ඡා කරා. හොඳයි. අපි දැන් එහෙමනම් බලමු කොහොමද මේ ගැටලුව විසඳන්න යොමු වෙන්නේ කියලා. එතකොට ඇමෝනියම් ක්ලෝරයිඩ් සම්පූර්ණයෙන් ජල විච්ඡේදනය වෙනවා. මොකද ඒක ලවණයක්. අපි දිගින් දිගටම සාකච්ඡා කරගෙන ආවා. එතකොට අපි බලමු කොහොමද ඇමෝනියම් ක්ලෝරයිඩ්ගේ විඝටනය පාවිච්චි කරලා දැන් මේ තියෙන ඇමෝනියම් ක්ලෝරයිඩ් විඝටනය වෙන ආකාරය. එතකොට දැන් කලින් පාඩම් වලදීත් මම ඔයගලන්ට විස්තර කරා යම් ගැටලුවක් විසඳනකොට අපිට අනිවාර්යයෙන්ම දක්වන්න තියෙන කොටස් කීපයක් තියෙනවා. ඒකට මේ පෙන්වන්නේ ආරම්භක සාන්ද්‍රණ, ඊට පස්සේ අවසාන සාන්ද්‍රණ, ඒවයි අදාළ ඒකක සමග. එතකොට දැන් ඔයගලන්ට පැහැදිලි ආරම්භක සාන්ද්‍රණය 0.18යි. ඒකෙන් යම් x ප්‍රමාණයක් විඝටනය වෙනවා සමතුලිත වන අවස්ථාවේ. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ pH අගය ගණනය කරන්න. ඒ කියන්නේ අපිට ඕන වෙන්නේ H3O+ සාන්ද්‍රණය හොයන්න. ඒ කියන්නේ මෙතන මේ x වල අගය. එතකොට අපි බලමු කොහොමද මේක ඊළඟට විසඳන්නේ කියලා. දැන් මම ඔයගලන්ට මුලිනුත් සඳහන් කරා මම නැවතත් මතක් කරනවා. දැන් මේ දේවල් මේ කියන වේගයෙන්ම සමහරට එකපාරට ඔක්කොම ලියා ගන්න බැරි වෙයි. නමුත් පුළුවන් තරම් අඩු ගන්න ඔයගලන්ට පුළුවන් මේක මතක තියාගන්න. එහෙම නැත්නම් අත්‍යවශ්‍යම කොටස් ටික පමණක් සටහන් කරගෙන පස්සේ ඔයගලන්ට පුළුවන් ඒ දේවල් සම්පූර්ණ කරගන්න. කොහොම හරි ඉක්මනින් බලා ගන්න මේ බෝඩ් එකේ ස්ක්‍රීන් එකේ ඔයගලන්ට මේ පේන කරුණු ටික. දැන් අපිට අවශ්‍ය වෙන්නේ x වල අගය හොයාගන්න. අපි බලමු කොහොමද x වල අගය හොයන්න. මොකක්ද අපිට කරන්න තියෙන්නේ? දැන් මේ තියෙන්නේ ඇමෝනියම් අයනයේ Ka අගය. ඒතර ඇමෝනියම් අයනයේ Ka අගය නෙමෙයි අපිට දීලා තියෙන්නේ ඇමෝනියා වල Kb අගය. එතකොට මෙන්න මේ ආකාරයට මේක දැන් ඔයගලන්ට හුරුයි. Ka ගේ ප්‍රකාශනය ලියා ගන්නවා. ඒතර ඒක සමානයි Kw බෙදීම Kb. ඇයි අපි එහෙම ලියන්නේ? අපිට දත්තේ හැටියට දීලා තියෙන්නේ KW සහ KB. හොඳට මතක තියාගන්න. අපිට KA නෙමෙයි දීලා තියෙන්නේ KW සහ KB. හොඳයි. ඒතකොට දැන් මෙතනත් අපි විඝටනය 0.18 ඍණ x කියන එක ආසන්න වශයෙන් 0.18යි කියලා ගන්නවා. හොඳයි. දුවේ පුතේ දැන් මෙන්න මෙතනදී මොන පදනමෙන්ද අපි මේ විඝටනය ඊටා කුඩා කියලා සලකන්නේ? දැන් ආපහු සැරයක් අපි මුලම පාඩම් වලට අවධානය යොමු කළොත් එහෙම අපි යම් පාඩමකදී ඉගෙන ගත්තා විඝටන නියතය. අපි එතෙන්දි කතා කරේ සමතුලිතතා නියතය කියලා. ඒතර මේ සමතුලිතතා නියතයේ අගය මගින් යම් රසායනික ප්‍රතික්‍රියාවක් කොතෙක් දුරට සිද්ධ වෙනවද කියන එක තීරණය කරන හැටි අපි කලින් පාඩමකදී සාකච්ඡා කරා. ඒතර අපි ඒක නැවතත් අපි මතක් කරොත් එimhe එදා අපි පෙන්නුවේ සමතුලිතතා නියතය ඊටා විශාල නම් ඒ අදාළ සමතුලිතතා ලක්ෂ්‍ය සම්පූර්ණයෙන්ම ඵල දෙසට නැඹුරු වෙනවා. එහෙම නැත්නම් ඒ ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම සිද්ධ වෙනවා කියලා. ඒතොර එතන අපි
ප්‍රමාණාත්මක වගයක් දුන්නොත් අපි සාමාන්‍යයෙන් කියන්නේ 10 3 වෙනි බලයට වඩා විශාල නම් සමතුලිතතා නියතය කියන එක තමයි අපි සාමාන්‍යයෙන් සලකන්නේ. ඒතර ඒකේ අනිත් පැත්තට සමතුලිතතා නියතයේ අගය 10 ඍණ 3ටත් වඩා කුඩා නම් අන්න එතෙන්දී අපි සලකනවා සමතුලිතතා ලක්ෂ්‍ය සම්පූර්ණයෙන්ම වගේ ප්‍රතික්‍රියක පැත්තේ තියනවා කියන එක. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැති තරම් කියන එක. හොඳයි. එහෙමනම් දැන් අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන දුබල අම්ල සහ දුබල භස්ම වල ඔයගලන්ට පේනවා මේ දීලා තියෙන අගයන් දිහා බැලුවාම සමතුලිතතා නියතය 10 ඍණ 3ට වඩා අඩුයි. දැන් සමතුලිතතා නියතය හැටියට මෙතන අපි ගන්න එක්ක KA එහෙම නැත්නම් KB. ඉතින් ඒ නිසා මේ සමතුලිතතා ලක්ෂ්‍ය සම්පූර්ණයෙන්ම වගේ ප්‍රතික්‍රියක පැත්තේ ඒ කියන්නේ විඝටනයේ ඊටාම කුඩා කියන එක. මම මේක මතක් කරේ මොකද අපි මේ දිගට කරගෙන යනකොට සම්පූර්ණ සමස්ත පින්තූරේම අපිට හොඳට පැහැදිලි නම් අපිට ඊටාම හොඳ ආත්ම විශ්වාසයකින් ඉදිරියට යන්න හැකියාව තියෙනවා. නැතුව එහෙම නොවුනොත් එහෙම ඔයගොල්ලන්ට නිකා මේ දේවල් කටපාඩම් කරගෙන යන්න වෙනවා. මේවා කටපාඩම් කරගෙන අපිට ටිකක් අපහසුයි විභාගයේදී විභාගයට සාර්ථකව මුහුණ දෙන්න. හොඳයි. එහෙනම් දුවේ පුතේ දැන් අපි ආපෞසරයක් අපේ මේ ගණනයට යොමු වුණොත් එහෙම දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ස්ක්‍රීන් එකේ තියෙනවා ආදේශ කරලා තියෙනවා. එතකොට මම කලිනුත් පෙන්නුවා මේක අපිට ආදේශ කරනකොට අපිට කෙලින්ම දෙපැත්තේ ඍණ ලඝු අරගෙන pH අගේ කෙලින්ම හොයන්න පුළුවන් H3O+ සාන්ද්‍රණය හොයන්නේ නැතුව උනත්. එතකොට ඔයගලන්ට පේනවා මේක සුළු කරගෙන ගියාම pH අගේ 5ක් කියලා ලැබෙනවා. එතකොට දැන් මේකෙත් ඔයගලන්ට එක පාට මේ ගණනය අල්ලගන්න බැරුණොත් එහෙම උත්තරේ ලියා ගන්න පුළුවන්. පස්සේ නැවතත් මේක උත්සාහ කරලා බලලා ඔයගලන්ගේ උත්තරේ හරිද කියලා නැවතත් ඔයගලන්ටම චෙක් කරලා බලන්න පුළුවන්. හොඳයි. අපි එහෙමනම් ඊළඟට දුවේ පුතේ අපි දැන් මේ කොටසේ අයනික සමතුලිතතාවයේ යට තියෙන කොටසක්. ඒතර මේ කොටසට අපිට දැන් විභාගයේදී විවිධ ආකාරයේ ගැටලු ලැබෙනවා. දැන් අපි මේ ඉගෙන ගන්නවා කියන්නේ විභාගයට ලැබෙන ගැටලු වලට සූදානම් වෙනවා කියන එක නෙවෙයි. අපි මේ ඉගෙන ගන්න මූලධර්ම මේ විෂය කරුණු විවිධ ආකාරයෙන් විශ්ලේෂණය කරලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා දැන් අපි ඊළඟට යමු වෙනවා තවත් එක මාතෘකාවකට. දැන් අපි ඊළඟට උත්සාහ කරන්නේ පොදු අයනයක් අඩංගු ජලීය ද්‍රාවණ. පොදු අයනයක් අඩංගු ජලීය ද්‍රාවණ හා සම්බන්ධ ගැටලු වලට එහෙම නැත්නම් එවැනි පැහැදිලි කිරීම කීපයකට තමයි අපි ඊළඟට යමු වෙන්නේ. හොඳයි. දැන් දුවේ පුතේ ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ ගැටලුව නැත්නම් උදාහරණේ පොඩ්ඩක් කියවා ගත්තොත් එහෙම ඔයගලන්ට දීලා තියෙනවා ජලීය ද්‍රාවණයක්. ඒකේ ඇසිටික් අම්ලය සහ සෝඩියම් ඇසිටේට්. ඒතර කියපු ගමන්ම ඔයගලන්ට පැහැදිලි මේ දෙන්නගේ තියෙන සම්බන්ධතාවය. ඒතර ඇසිටික් තියෙනවා සෝඩියම් ඇසිටේට් වල ඇසිටේට් අයනය තියෙනවා. ඒ කියන්නේ සංයුග්මක අම්ල භස්ම යුගලය. එතකොට ඒ ද්‍රාවණයේ තියෙන ඇසිටික් වල සාන්ද්‍රණය C1 කියලා දීලා තියෙනවා. සෝඩියම් ඇසිටේට් වල සාන්ද්‍රණය C2 කියලා දීලා තියෙනවා. ඒතකොට දැන් මේක ගාණක් නෙමෙයි මම මේ වගේ මිශ්‍රණයක කොයි ආකාරයේ ගැටලුද ඔයගොල්ලන්ගෙන් මේ වගේ මිශ්‍රණයක් හා සම්බන්ධව අහන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි බලමු දැන් මේ මිශ්‍රණයේ තියෙන මොනවද විවිධ ප්‍රභේද. එතකොට මේවායි විඝටන කොයි ආකාරයකටද සිද්ධ වෙන්නේ. ඒවා අන්‍යෝන්‍ය වශයෙන් බලපාන්නේ කොහොමද කියන කරුණු වගේ ටිකක් අපි සලකා බලමු. ඒතර සෝඩියම් ඇසිටේට් ලවණය සම්පූර්ණයෙන් විඝටනය වෙනවා. ඒතර දැන් මෙතෙන්දි මට ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්න අවශ්‍යයි මොකක්ද මේ පොදු අයනයක් කියන එකේ අර්ථය කියන එක. දැන් බලන්න ඇසිටික් අම්ලය විඝටනය වෙන්නේ ඇසිටේට් දක්වා. ඊළඟට සෝඩියම් ඇසිටේට් විඝටනය වෙන්නේ ඇසිටේට් දක්වා. එතකොට ඇසිටේට් අයනය මේ විඝටනයේ තියෙනවා. ඇසිටේට් අයනය මේ විඝටනයටත් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඒ නිසා මෙතනදී ඇසිටේට් අයනය පොදු අයනයක් ලෙස අපි සලකනවා. එතකොට දැන් මේ ද්‍රාවණය අපි විශ්ලේෂණය කරගෙන යනකොට ඔයගලන්ට පැහැදිලි තේරුම් ගන්න ඕනේ එක කාරණයක් තමයි මොකක්ද ඇසිටික් අම්ලය විතරක් තිබුණා නම් ඇසිටේට් අයන සහ H3O+ විඝටනය වෙන්නේ එකට එක අනුපාතයට. මේක එකට එක අනුපාතයට. හැබැයි දැන් මේ ද්‍රාවණයේ ඇසිටික් විඝටනය වීමට ප්‍රථමවම
ඊට කලින්ම සෝඩියම් ඇසිටේට් විඝටනයෙන් ලැබිච්ච ඇසිටේට් අයන තියෙනවා C2 සාන්ද්‍රණයකින්. ඒතර ඒ නිසා අපි සමතුලිත අවස්ථාවේදී ඇසිටික් වලින් යම් X කියලා ප්‍රමාණයක් විඝටනය වුණා කියලා සැලකුවත් අපිට හම්බෙනවා එතකොට සමස්ත ඇසිටේට් අයන සාන්ද්‍රණයේ හැටියට C2 ධන X කියන ප්‍රමාණයක්. එතකොට දැන් අපි මේ ලබාගත් සාන්ද්‍රණ Ka ඇසිටික් අම්ලයේ අම්ල විඝටන නියත ඇසිටික් අම්ලයේ අම්ල විඝටන ප්‍රකාශනයේ ආදේශ කරොත් මෙන්න මේ විදිහට අපිට ලැබෙනවා සම්බන්ධතාවයක්. ඉතින් මෙතෙන්දී ඉතාමත්ම වැදගත් මෙන්න මේ කාරණේ මොකද්ද? ඇසිටේට් අයන සහ H3O+ සාන්ද්‍රණ සමාන නැහැ. ඉතින් මෙතෙන්දී හුඟක් වෙලාවට මේ දුල පුතාලගේ අතින් සිද්ධ වෙන වරදක් තමයි හදිස්සියට සමහරලාට විභාග වෙලාවේදී ඕනම වෙලාවක මේ සාන්ද්‍රණ දෙක සමානයි කියලා මෙතන සුළු කරනකොට x වර්ගය කියලා ආදේශ කරනවා. මෙතෙන්ට x වර්ගය කියලා ආදේශ කරනවා. ඒතර එහෙම කරොත් එහෙම අපිට ලැබෙන්නේ වැරදි පිළිතුරක්. ඉතින් ඒ නිසා ඒව පිළිබඳ අවධානය යොමු කළා හරි අවබෝධයක් සහිතව කරගෙන යන්න. මෙතන මේ අනුපාතය එකට එක වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතනදී දැන් විඝටනය අපිට අර කලින් කතා කරපු විදිහටම ඊටාම කුඩා කියලා සලකලා Ka සඳහා දැන් අපිට අලුතෙන් මෙන්න මේ ප්‍රකාශනය ලැබෙනවා. එතකොට ඔයගොල්ලන්ට C1 වල ඒ කියන්නේ ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය දීලා තියෙනවා නම් C2 වලගේ ඒ කියන්නේ සෝඩියම් ඇසිටේට් වල සාන්ද්‍රණය දීලා තියෙනවා නම් H3O+ සාන්ද්‍රණය හොයාගන්න පුළුවන් Ka අගයත් දීලා තියෙනවා නම් ඒ අනුව අපිට මෙවැනි මිශ්‍රණයක පොදු අයනයක් පවතින මිශ්‍රණයක H3O+ සාන්ද්‍රණය එහෙම නැත්නම් එමගින් pH අගය ඊටාම පහසුවෙන් ගණනය කරගන්න පුළුවන්. හොඳයි. දැන් මම ඊළඟට ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්නේ මේ ලබාගත් ප්‍රතිඵලයම වෙනත් ආකාරයකට ලබා ගන්න පුළුවන් විදිහක්. දැන් අපි ඉගෙන ගන්නකොට යම්කිසි රාමුවකටම හැමතිස්සෙම කොටු වෙලා ඉන්න බෑ. අපිට නිදහස තියෙන්න ඕනේ. ඒ ගානේදී ගැටලු ගැටලුවේදී අපිට දීලා තියෙන දත්තවලට අනුව සුදුසු ක්‍රමය අපිට වේගයෙන් පිළිතුරට යන්න පුළුවන් ක්‍රමය තෝරගන්න හැකියාව තියෙනවා. ඒ සඳහා අපි එකම ගැටලුව වුණත් විවිධ ආකාරයට විසඳලා ඒ අත්දැකීම් ලබා ගන්න අවශ්‍යයි. ඉතින් මේක ගැටලුවක් නොවුනත් මම ඔයගලන්ට මේ ඉදිරිපත් කරන්නේ මේ C1, C2 සහ Ka වගේ අගයන් දන්නවා නම් pH අගය ගණනය කරගන්නේ කොහොමද කියන කාරණය. හොඳයි. දැන් මේ තියෙන්නේ අර කලින් අපි සාකච්ඡා කරපු Ka ගේ ප්‍රකාශනයමයි. දැන් මම මේකෙදි කරන්නේ ඔයගලන්ට පේනවා මෙතන මේ රතු පාටින් වෙන් කරලා තියෙනවා කොටසක් ඇසිටේට් අයන සාන්ද්‍රණය බෙදීම ඇසිටික් සාන්ද්‍රණය කියන කොටස. ඒතර මම මේ Ka ගේ ප්‍රකාශනය මෙන්න මේ විදිහේ කොටස් දෙකකට, ඒ කියන්නේ පද දෙකක ගුණිතයක් හැටියට සලකනවා. ඒ කියන්නේ මේ රතු පාටින් වෙන් කරලා තියෙන කොටස වැඩි කිරීම H3O+ සාන්ද්‍රණය. රතු පාටින් වෙන් කරලා තියෙන අනුපාතය වැඩි කිරීම H3O+ සාන්ද්‍රණය කියන ගුණිතය. ඊට පස්සේ මම මේ දෙපැත්තෙම ඍණ ලඝු ගන්නවා. ඒතර ඔයගොල්ලෝ මතක් කරගන්න දැන් ගුණිතයක ලඝු ගන්නකොට අපිට ඒක ලියා ගන්න පුළුවන් ඒ පද දෙකේ ලඝු වල එකතුවක් වශයෙන්. දැන් අපි මෙතන නිකම්ම ලඝු ගන්නවා නෙමෙයි ඍණ ලඝුනේ ගන්නෙ. එතකොට ඒ එකතුව ඊට පස්සේ අඩු කිරීමක් හැටියට තමයි ඍණ ලඝු ගන්න නිසා අපිට ලැබෙන්නේ. ඉතින් ඒ අනුව දුවේ පුතේ දැන් බලන්න අපිට හම් වෙනවා ඍණ ලඝු Ka කියන එක. ඒතර මතක් කරගන්න ඕගොල්ලෝ pH අර්ථ දැක්වීමේදී අපි pH අර්ථකථනය කරනකොට කිව්වේ මොකද්ද? H+ සාන්ද්‍රණයේ ඍණ ලඝු තමයි pH හැටියට සැලකුවේ. H+ සාන්ද්‍රණයේ ඍණ ලඝු තමයි pH හැටියට සැලකුවේ. එහෙමනම් දැන් ඒ වගේම අපි සාකච්ඡා කරානේ pOH කියන්නේ OH- අයන සාන්ද්‍රණයේ ඍණ ලඝු. එහෙමනම් දැන් Ka අගයේ ඍණ ලඝු ගත්තාම ඒ අනුසාරයෙන්ම අපිට ලියා ගන්න පුළුවන් pKa කියලා. පැහැදිලිද? ඍණ ලඝු Ka කියන එකට අපිට ලියා ගන්න පුළුවන් pKa කියලා. ඉතින් ඒ අනුව දැන් මේක සුළු කරගෙන ගියාම දුවේ පුතේ අපිට හම්බෙනවා මෙන්න මේ වගේ ප්‍රකාශනයක්. ඒතකොට මේක තවදුරටත් සාධාරණීකරණය කරගන්නවා කොහොමද? ඇසිටේට් අයන සාන්ද්‍රණය කියන්නේ මොකද්ද? ඇසිටේට් කියලා කියන්නේ ඇසිටික් වල සංයුග්මක භස්මය.
ඒ නිසා අපි මෙතෙන්ට ගන්නවා සංයුග්මක භස්මය කියලා. ඊළඟට ඇසිටික් කියලා කියන්නේ මොකද්ද? අම්ලය. ඒ අනුව අපිට සාධාරණ වශයෙන් මෙන්න මෙහෙම සමීකරණයක් ලැබෙනවා. pH සමානයි pKa ධන ලඝු සංයුග්මක භස්මයේ සාන්ද්‍රණය බෙදීම එයාගේ අම්ලයේ සාන්ද්‍රණය. ඉතින් මේ සමීකරණය අපේ විෂය නිර්දේශයේ තියෙන ඉතාම ජනප්‍රිය සමීකරණයක්. එතකොට ඒක අපි හඳුන්වනවා හෙන්ඩර්සන් සමීකරණය. ඒකේ නියම නම වෙන්නේ හෙන්ඩර්සන් හැසල්බර්ට් සමීකරණය කියන එක. අපි සාමාන්‍ය කෙටියෙන් පාවිච්චි කරන්නේ හෙන්ඩර්සන් සමීකරණය කියන එක. එතකොට අපි අර කලින් කරපු විශ්ලේෂණයෙම ඇසිටේට් අයන සාන්ද්‍රණය වෙනුවට C2 ආදේශ කළොත්, ඇසිටික් සාන්ද්‍රණය වෙනුවට C1 ආදේශ කළොත් Ka දන්න නිසා pKa හොයාගන්න පුළුවන්. ඒ අනුව අපිට අවශ්‍ය නම් නැවතත් pH හොයාගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ. අපි දැන් තවත් ගැටලුවකට අවධානය යොමු කරනවා. දැන් මම කිව්වා අපි විවිධාකාරයේ ගැටලු විසඳලා අපේ අවබෝධය, අපේ අත්දැකීම්, අපේ හැකියාවන් වර්ධනය කරගන්න ඕනේ, තහවුරු කරගන්න අවශ්‍යයි. හොඳයි. දැන් එහෙමනම් අපි තවත් ආකාරයක ගැටලුවකට යමු. දැන් මේ අපි කලින් ව්‍යුත්පන්න කරගත්ත සම්බන්ධතාවය පාවිච්චි කරලා මේ ගැටලුව විසඳන්න උත්සාහ කරමු. දැන් මේ ගැටලුවම අපිට කලින් සාකච්ඡා කරපු ක්‍රමවලටත් විසඳ ගන්න පුළුවන් වෙයි. හොඳයි. බලන්න දුවේ පුතේ මේ ගැටලුවේ මොකක්ද කියන්නේ කියලා. මේකේ කොටස් තුනක් තියෙනවා. එතකොට අපි කොටස් තුනම බලලා පොඩක් මතක තියාගන්න බලමු. දැන් ඔයගලන්ට මේක එකපාරට මේ ඔක්කොම කියාගන්න බැරි නම් ඔයගලන්ට කරන්න පුළුවන් එක දෙයක් තමයි දුවේ පුතේ පොඩි සටහනක් ඇඳ ගන්න. අපි හිතමු දැන් ඔන්න බීකරයක් තියෙනවා. මේ බීකරේ තියෙනවා 0.2 ඝන ඩෙසිමල්. අපිට අවශ්‍ය වෙන සාන්ද්‍රණය විතරයි. තියෙන්නේ මොකද්ද කියන එක වැදගත් නෑ. ඊට පස්සේ අහන ප්‍රශ්නේ pH. ඒතර pH කියලා ප්‍රශ්නාර්ථයක් දාගන්න. ඒ වගේ කෙටියෙන් සටහන් කරගන්න. ඒතර මේ ටික ඔක්කොම ලියන්න අවශ්‍ය නෑ. හොඳයි. ඒතර පළවෙනි කොටසේ අපෙන් අහන්නේ මොකද්ද? 0.2 ඝන ඩෙසිමීටරයට මවුල HA ද්‍රාවණයක pH අගය. ඒක සරල කාරණයක්. ඒක අපි කලින් පාඩම් වලදී ඉගෙන ගත්තා. දුබල අම්ලයක pH හොයන්නේ කොහොමද කියන එක. ඊළඟ දෙවෙනි කොටසෙන් අපෙන් අහනවා ඉහත ද්‍රාවණ ඝන ඩෙසිමීටරයක් තුල දිය කරනවා NaA. මොකද්ද මේ NaA කියලා කියන්නේ? HA සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකිනෙක ප්‍රතික්‍රියාවෙන් හැදෙන ලවණය. එතකොට ඒ ලවණය සම්පූර්ණයෙන් විඝටනය වුණාම හැදෙන්නේ මොකද්ද? HA ගේ සංයුග්මක භස්මය. දැන් මේවා කියනකොටම අපිට වේගෙන් ඔය කියන කරුණු ටික මතකයට එනවා නම් ඒ කියන්නේ මේ මිශ්‍රණය HA සහ එයාගේ සංයුග්මක භස්මයේ මිශ්‍රණයක් තමයි මේ කතා කරන්නේ. එතකොට අන්න ඒ ද්‍රාවණයේ දැන් මවුල 0.2ක් තියෙනවා මේ ලවණය. එතකොට ඒ ද්‍රාවණයේ pH අගය තමයි ඊළඟට අහන්නේ. ඊට පස්සේ තුන්වෙනි කොටස හැටියට අපෙන් අහනවා ඉහත ද්‍රාවණ දෙකෙහි pH අගයන් වල වෙනස ගුණාත්මකව පැහැදිලි කරන්නේ කොහොමද කියන එක. හරි. එහෙනම් දැන් අපි මේකේ පළවෙනි කොටස විසඳන්න යමු. දැන් මේකේ පළවෙනි කොටසේ කියන්නේ ඊටාම සරල ප්‍රශ්නයක්. මේක ඔයගලන්ට හුරුයි. HA ද්‍රාවණයක pH අගය හොයන්නේ කොහොමද කියන එක. ඒතර ඔයගලන්ට මම කිව්වා විභාගයේදී ඔයගලන්ගෙන් බලාපොරොත්තු වෙන කොටස් ටික අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න ඕනේ. ආරම්භක සාන්ද්‍රණ, ඊට පස්සේ සමතුලිත සාන්ද්‍රණ වගේ දේවල්. එතකොට 0.2 HA ගේ ආරම්භක සාන්ද්‍රණය. එතකොට ඒකෙන් විඝටනය වෙනවා කියලා මම ගන්නවා x කියලා ප්‍රමාණයක්. එතකොට දැන් මේක ඔයගලන්ට දැන් හොඳට පුරුදුයි. එතකොට දැන් මෙතන Ka ගේ ප්‍රකාශනයට අපි ආදේශ කරපුවාම දැන් මෙතන පළවෙනි කොටසේදී වෙන පොදු අයනයක් නැති නිසා A- සාන්ද්‍රණය සහ H+ සාන්ද්‍රණය එහෙම නැත්නම් H3+ සාන්ද්‍රණ දෙක සමානයි. ඒ නිසා මට x වර්ගය කියලා දාලා සුළු කරගන්න පුළුවන්. ඒතර මෙතනදිත් අපි අර උපකල්පනය දානවා මොකද්ද? විඝටනය ඉතා කුඩා නිසා 0.2 ඍණ x කියන එක ආසන්න වශයෙන් 0.2ට සමානයි කියන එක. ඉතින් ඒ අනුව අපිට මෙන්න මේ විදිහට ගණනය කරලා පහසුවෙන්ම pH අගය හොයාගන්න පුළුවන්. දැන් මම මෙතන මේ එහා පැත්තේ කොටසේ කළු පාටින් පෙන්නලා තියෙන්නේ H+ සාන්ද්‍රණය හොයන්නේ නැතුව කෙලින්ම pH අගය ගණනය කරගන්න විදිහ. ඊට පස්සේ මෙතන මේ රතු පාටින් දාලා තියෙන්නේ දැන් ඔයගොල්ලන්ට මේ විදිහට විස්තරාත්මකව ගණනය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.
බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී. දැන් ඔයගලන්ට බහුවර්ණ විභාගයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයටත් මේ වගේ ගැටලු සෑහෙන ප්‍රමාණයක් ලැබෙනවා. එතකොට දැන් එතනදී අපිට ඕන ඉක්මනින්ම පිළිතුරට යන්න. එතකොට දැන් මේ වගේ විස්තරාත්මක ගණනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ඉක්මනින් යන වෙලාවට ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ සම්බන්ධතාවයක්. දුබල අම්ලයක් නම් දීලා තියෙන. මේ දුබල අම්ලයේ H3O+ සාන්ද්‍රණය අපිට ලැබෙනවා. Ka වැඩි කිරීම සාන්ද්‍රණයේ වර්ගමූලය ගත්තාම ඒ විදිහටම අපිට දුබල භස්මයක් නම් දීලා තියෙන්නේ. ඔයගලන්ට මේ අනුසාරයෙන් හිතා ගන්න පුළුවන්. ඒතර භස්මයක නම් එන්නේ OH- සාන්ද්‍රණය. එතකොට H3O+ සාන්ද්‍රණය වෙනුවට එනවා OH- සාන්ද්‍රණය. ඒතර Ka වෙනුවට එනවා Kb කියන එක. ඒතර එච්චරයි වෙනස් වෙන්නේ. ඉතින් ඒක මතක තියාගෙන ගත්තොත් එහෙම ඔයගලන්ට ඉක්මනින් පිළිතුරට යන්න පුළුවන්. Ka අගය හා සාන්ද්‍රණය දන්නවා නම්. ඒතකොට ඒක හැබැයි බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට විතරයි මේ විදිහට කෙටියෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යුහගත රචනා හෝ රචනා ප්‍රශ්නයකට උත්තර දෙනවා නම් අර සම්පූර්ණ විස්තරාත්මක ගණනය කිරීම ඉදිරිපත් කළ යුතුයි. හොඳයි. එහෙනම් දැන් ඔයගලන්ට මේ ගණනය පැහැදිලි. ඊළඟ කාරණය තමයි අපිට උසස් පෙළ විභාගයේදී ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා. ඒ නිසා මේ ලඝු පොත පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න ඕනේ. දැන් සමහර වෙලාවට අපේ දූ දරුවන්ගෙන් අතින් සිද්ධ වෙන එක අඩුපාඩුවක්, ඒක දෝෂයක් තමයි. දැන් හුඟක් වෙලාවට අපේ දැන් ගණක යන්ත්‍ර බහුලව තියෙනවා. ඔයගොල්ලන්ගේ ජංගම දුරකථන වලින් පවා ගණක යන්ත්‍ර භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා සමහර වෙලාවට සමහර දරුවෝ මේ ගණනය කිරීම සඳහා ගණක යන්ත්‍ර බහුලව භාවිතා වෙනවා. ඒ නිසා මම ඔයගොල්ලන්ට උපදෙසක් හැටියට මේ වෙලාවේ දෙන්න කැමතියි. ඔයගොල්ලෝ ගෙදරදී කොයිතරම් මේ ගණක යන්ත්‍ර සුලභව තිබුණා වුණත් ඒ ගණක යන්ත්‍ර භාවිතා කරන්න එපා මේ සුළු කිරීම සඳහා. මොකද ඒකට හුරු වුණොත් එහෙම ඊට පස්සේ හරි අමාරු වෙනවා අපිට ලඝු පොතෙන් මේ වගේ සුළු කිරීම කරන්න. ඒ නිසා දුවේ පුතේ කරුණා කරලා ගණක යන්ත්‍ර භාවිතයෙන් තොරව ලඝු පොත පාවිච්චි කරලා මේ සුළු කිරීම වලට පුරුදු වෙන්න. දැන් මෙතන ගත්තොත් එහෙම ඔයගලන්ට pH අගය හොයන්න තියෙන්නේ 4 වැඩි කිරීම 10^6 ලඝු අගය පාවිච්චි කරලා. එතකොට කොහොමද මේකේ ලඝු අගය හොයාගන්නේ? ඔයගොල්ලෝ දන්නවා 10^6 නම් ලඝු ගත්තට පස්සේ ඒක ඍණ 6 වෙනවා. ඒතර එළියේ තියෙන ඍණ ලකුණෙන් වැඩි වුණාම ඒක 6ක් වෙනවා. ඒතර ඒකෙන් අඩු කරන්න ඕනේ 4 ලඝු අගය. ඒතර අපි 4 ලඝු කොහොමද ගන්නෙ? ඔයගලන්ට පුළුවන් ලඝු පොත අරගෙන 4 ලඝු කීයද කියන එක හොයලා මෙතෙන්ට ආදේශ කරන්න. ඔයගොල්ලෝ අරගෙන බැලුවොත් එහෙම 0.6.2 කියලා සටහන් වෙලා තියෙනවා. ඒ අනුව ඊටාම පහසුවෙන් මේ පිළිතුරට පිවිසෙන්න පුළුවන්. අපි දැන් එහෙමනම් ඊළඟට මේ ගැටලුවේ දෙවෙනි කොටසට යමු වෙනවා. දැන් දෙවෙනි කොටස ඔයගලන්ට මතක ඇති කියලා මම හිතනවා. ඔයගලන්ට අමතක නම් නැවතත් චුට්ටක් අපි මතක් කරගමු. දෙවෙනි කොටසේ තිබුණේ මොකද්ද? මේ ද්‍රාවණ ඝන ඩෙසිමීටරයකට එකතු කරනවා NaA ලවණයෙන් මවුල 0.2ක්. මවුල 0.2ක් එකතු කරනවා. එතකොට ඒ එකතු කරපුවාට පස්සේ ලැබෙන ද්‍රාවණයේ pH අගය අහනවා. ඉතින් මෙතන උපකල්පනයක් තියෙනවා. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියන එක. හොඳයි. දැන් මේ තියෙන්නේ ඒ දෙවෙනි කොටසට පිළිතුර ලබා ගන්න ආකාරය. දැන් ලවණය සම්පූර්ණයෙන්ම විඝටනය වෙනවා. ඒ විඝටනය වීම නිසා ලැබෙන A- සාන්ද්‍රණය 0.2ක් වෙනවා. එතකොට ඒ කලින් අවස්ථාවට වඩා තියෙන වෙනස්කම වෙන්නේ ආරම්භයේදීම HA සාන්ද්‍රණය 0.2ක් වෙද්දී A- සාන්ද්‍රණය 0.2ක් වෙනවා. ඒතර සමතුලිත අවස්ථාවේදී අපි y ප්‍රමාණයක් විඝටනය වෙනවා කියලා ගත්තොත් එහෙම අපිට මෙන්න මේ ආකාරයට HA සාන්ද්‍රණය 0.2 ඍණ y, H3O+ සාන්ද්‍රණය y සහ A- සාන්ද්‍රණය 0.2 ධන y වශයෙන් සමතුලිත සාන්ද්‍රණ හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? දැන් මේ ගැටලුවම මම කිව්වා විවිධාකාරයෙන් හදන්න පුළුවන්. අර Ka ගේ ප්‍රකාශනයට ආදේශ කරලා අර කලින් විස්තර කරපු විදිහට හදාගෙන යන්නත් පුළුවන්. දැන් අපි මේ කතා කරන්නේ වෙනත් විදියක්. හෙන්ඩර්සන් සමීකරණය පාවිච්චි කරලා මේ ගැටලුව විසඳන හැටි. ඒතර මේ තියෙන්නේ මේ හෙන්ඩර්සන් සමීකරණය. දැන් සමහර කෙනෙකුට සමහර වෙලාවට මේ දූල පුතාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි මේ හෙන්ඩර්සන් සමීකරණය භාවිතා කරන හැම වෙලාවෙම ඒක ව්‍යුත්පන්න කරන්න ඕනේද කියලා. නෑ, එහෙම වෙන්නේ නෑ. දැන් අපි Ka
භාවිතා කරන හැම වෙලාවෙම ඒ K ගේ ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්නේ නැහැනේ. ඒ වගේම අපිට මේ හෙන්ඩර්සන් සමීකරණයත් KA භාවිතා කරනවා වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අර සමතුලිතතාවයේ වෙලා තියෙන ආකාරය අපි අර කලින් පෙන්නපු විදිහට ඒ ටික පෙන්වන්න අවශ්‍ය වෙනවා. ඊළඟට උපකල්පන සඳහන් කරන්න අවශ්‍ය වෙනවා ඒ කලින් විදිහටම. එකම දේ KA වෙනුවට හෙන්ඩර්සන් සමීකරණය ලියා ගන්න පුළුවන්. එතකොට දැන් අපි මේ හෙන්ඩර්සන් සමීකරණය අර අපි කලින් විස්තර කරපු ඒ සමතුලිත සාන්ද්‍රණ පද ආදේශ කරපුවාම මේ උපකල්පනයේ යටතේ අපිට හොයාගන්න පුළුවන්කම ලැබෙනවා pH අගය මෙන්න මේ ආකාරයට. ඒතර මෙතන උපකල්පන දෙකක් තියෙනවා. මොකද්ද? 0.2 ධන y කියන එක ආසන්න වශයෙන් 0.2ට හා 0.2 ඍණ y කියන එක ආසන්න වශයෙන් 0.2ට සමාන කරලා තියෙනවා. එතකොට එහෙම සමාන කරන්නේ මොන පදනමෙන්ද? y කියන එක ඊටා කුඩා නිසා. හොඳයි. ඒ අනුව අපිට pH සඳහා මේ ලැබිලා තියෙන අගය 3.699ක් කියන එක ලැබෙනවා. එතකොට දැන් මතක් කරගන්න අපිට කලින් අවස්ථාවේදී ලැබිච්ච pH අගය. අපි නැවතත් ඒ කලින් කොටසට යමු. කලින් අපිට ලැබිච්ච pH අගය තමයි 2.699. එතකොට දැන් මේ කොටසේදී අපිට ලැබෙන pH අගය වෙන්නේ 3.699. දැන් දුවල පුතාලට මතක ඇති අපිට තුන්වෙනි කොටස හැටියට මේ ප්‍රශ්නේම තුන්වෙනි කොටස හැටියට අපෙන් අහන්නේ මොකද්ද? මේ ලැබිච්ච pH අගයන් දෙකේ වෙනස පැහැදිලි කරන්න කියන එක. මේ ලැබිච්ච pH අගයන් දෙකේ වෙනස පැහැදිලි කරන්න කියන එකයි ඊළඟට කියන්නේ. එතකොට අපි කොහොමද මේ වෙනස පැහැදිලි කරන්නේ? දැන් නැවතත් මම මේකේ අර ප්‍රතික්‍රියාව ලියපු තැනට නැවතත් යනවා ආරම්භයට. මෙන්න මේ සමීකරණයට අපි අවධානය යොමු කරන්නේ HA ගේ විඝටන ප්‍රතික්‍රියාවට. මෙන්න මේ සමීකරණයට. එතකොට දැන් මේ පළවෙනි කොටසේ සහ දෙවෙනි කොටසේ වෙනස මේ සමීකරණයට අපි අවධානය යොමු කළොත් මොකද්ද පළවෙනි කොටසේ සහ දෙවෙනි කොටසේ වෙනස? පළවෙනි කොටසේ HA විතරයි තිබුණේ. දෙවෙනි කොටසට එනකොට පොදු ආයනයක් හැටියට A- තිබුණා. ඒතර මේ ගැටලුව අපිට මෙන්න මේ විදිහට විශ්ලේෂණය කරගන්න පුළුවන්. දැන් ඔන්න HA පමණක් විඝටනය වෙලා ලැබිච්ච සමතුලිත ද්‍රාවණයට අපි පිටින් එකතු කරා A-. ඒ කියන්නේ අපි A- සාන්ද්‍රණය වැඩි කරා. එතකොට අපි අර මුල් පාඩම් වලදී ඉගෙන ගත්ත ලේචැට්ලිය මුල් ධර්මය අපි නැවත මතක් කරගත්තොත් එහෙම අපි දන්නවා A- සාන්ද්‍රණය වැඩි කරපුවාම ලේචැට්ලිය මුල් ධර්මයට අනුව ඒ බලපෑම අවම කර ගැනීම සඳහා පසු ප්‍රතික්‍රියාව දිරිගැන්වෙනවා. ඒ පසු ප්‍රතික්‍රියාව දිරිගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙස H3+ සාන්ද්‍රණය අඩු වෙනවා. H3+ සාන්ද්‍රණය අඩු වුණාම මොකද වෙන්නේ? pH අගය වැඩි වෙනවා. එතකොට මේකම ආපහු තව විදිහකින් කෙනෙකුට පැහැදිලි කරගන්න පුළුවන් Ka අගය පාවිච්චි කරලා. නියත උෂ්ණත්වයේදී Ka අගය නියතයක්. එහෙමනම් අපි A- අයන සාන්ද්‍රණය වැඩි කළොත් Ka අගය නියත කර ගැනීම සඳහා පද්ධතිය සකස් වෙනවා. එතකොට H3+ සාන්ද්‍රණය අඩු වෙලා HA සාන්ද්‍රණයත් වෙනස් වෙලා Ka අගය නියත කර ගැනීම සඳහා පද්ධතිය සකස් වීමේ ප්‍රතිඵලයක් ලෙස මොකද වෙන්නේ? H3+ සාන්ද්‍රණය නැවතත් අනිවාර්යෙන් අඩු වෙනවා. හොඳයි. දැන් මේ කියපු කාරණේ ඔයගලන්ට ඉතාමත්ම පැහැදිලි වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. හොඳයි දුවේ පුතේ. අපි එහෙමනම් ඊළඟට තවත් ඒ විදිහම පොදු ආයනයක් හා සම්බන්ධ ගැටලුවකට, ඇත්තටම ගැටලුවකට නෙමෙයි පැහැදිලි කිරීමකට යොමු වෙනවා. දැන් කලින් පද්ධතියේ තිබ්බේ දුබල අම්ලයක් සහ සංයුග්මක භස්මය. දැන් මේ ගැටලුව තියෙන්නේ දුබල භස්මය සහ එයාගේ සංයුග්මක අම්ලය. ඒතර මේකත් කලින් වගේම දැන් මම වැඩි විස්තර කරන්නේ කලින් වගේමයි ඒ සමතුලිතතාවයන් ඒ ආකාරයට ලියාගෙන අපිට පුළුවන්කම ලැබෙනවා අර මුල් පාඩම් වල ඉගෙනගත්ත විදිහටම මේ KB ආදේශ කරලා C1 C2 සහ KB දන්නවා නම් OH- සාන්ද්‍රණය ගණනය කිරීම මගින් pOH හොයලා ඊට පස්සේ pH හොයාගන්න පුළුවන්. ඉතින් ඒක දැන් ඕගලන්ට ඉතාම හුරුයි. ඒ නිසා මම ඒ පිළිබඳව වැඩිදුර විස්තර කරන්න යන්නේ නැහැ. ඕගලන්ට පුළුවන් ආපහු මේ
ආකාරයටම මතක තියාගෙන පස්සේ සුළු කරලා බලන්න මේකේ C1 C2 අගයන් දීලා නැහැ. අගයන් දුන්නොත් ඕගලන්ට සංඛ්‍යාත්මක අගයකට යන්න පුළුවන්. දැන් මේ ගැටලුවම පෙර කලින් විස්තර කරපු විදිහටත් හෙන්ඩර්සන් සමීකරණයට අනුරූප වන ප්‍රකාශනයක් ලබා ගනිමිනුත් විසඳන්න පුළුවන්. එතකොට මේ තියෙන දුවේ පුතේ අන්න ඒ විදිහටම KB ගේ ප්‍රකාශනය පද දෙකක ගුණිතයක් විදිහට සලකලා මේ රතු පාටින් කොටු කරලා තියෙන කොටස සහ OH- දෙපැත්තේ ඍණ ලඝු ලබා ගැනීම මගින් ලබා ගන්න පුළුවන්. දැන් මෙතන අපි ඍණ ලඝු KB සඳහා KB වල ඍණ ලඝු සඳහා අපි PKB කියලා ගන්නවා. අපි කලින් ගත්තා KA වල ඍණ ලඝු සඳහා PKA කියලා. දැන් මෙතන අපි KB වල ඍණ ලඝු සඳහා PKB කියලා ගන්නවා. ඒතර ඒ විදිහට අරගෙන අපිට මෙන්න මේ සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයගලන්ට සංසන්දනය කරන්න පුළුවන් අපි කලින් ලබාගත්ත හෙන්ඩර්සන් සමීකරණයත් එක්ක. එතන තිබුණේ POH නෙමෙයි PH. ඒතර එතන තිබ්බ PH වෙනුවට මෙතන තියෙනවා POH. එතකොට හෙන්ඩර්සන් සමීකරණේ කලින් ගත්ත එකේ අපි තිබ්බේ PKA. එතකොට මෙතන තියෙනවා ඒ වෙනුවට PKB. සහ මෙතන තියෙනවා සංයුග්මක අම්ලය, එතන තිබ්බේ සංයුග්මක භස්මය. එතකොට මෙතන යට තියෙනවා භස්මය, කලින් සම්බන්ධතාවයේ මෙතන තිබුණේ අම්ලය. ඉතින් පොඩි වෙනස්කම් ටිකක් තියෙන. නමුත් 100%ක්ම අර හෙන්ඩර්සන් සමීකරණයට අනුරූප වන සම්බන්ධතාවයක් මේකත්. දැන් මේ සම්බන්ධතාවය පාවිච්චි කරලත් අපි අර කලින් ගත්ත සම්බන්ධතාවයම ලබා ගන්න පුළුවන්. ඒකේ C1 C2 අගයන් දන්නවා නම් ඒ ගණනය කිරීම කරගන්න පුළුවන්. හොඳයි. දැන් දුවේ පුතේ දැන් මම තවත් ගැටලුවකට ඔයගලන්ගේ අවධානය යොමු කරනවා. දැන් මේ ගැටලුව කලින් ගැටලුවට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. ඔයගලන්ට මේ ගැටලුව හිමීට පොඩ්ඩක් කියව ගන්න පුළුවන්. හොඳයි. එතකොට පුතේ දැන් මේ ගැටලුවේ කියන්නේ සාන්ද්‍රණය 0.56 ඝන ඩෙසිමීටරයට මවුල ජලීය ඇමෝනියා ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 50කට. ඒතර ඔයගලන්ට පුළුවන් අර කලින් වගේ ටක් ගාලා සටහනක් යන්න ගන්න පුළුවන්. එකතු කරනවා සාන්ද්‍රණය 0.36 ඝන ඩෙසිමීටරයට මවුල HCl ද්‍රාවණ 50ක්. එතකොට මෙතනදී ඔයගලන්ට දත්තයන් හැටියට දීලා තියෙනවා ඇමෝනියා වල KB අගය සහ ජලයේ KW අගය. එතකොට දැන් මෙතනදී එකපාරටම ඔයගොල්ලෝ තේරුම් කරගන්න ඕනේ ඇමෝනියා සහ HCl මිශ්‍ර කරපුවාම මෙන්න මේ ආකාරයට ඇමෝනියා සහ HCl අතර ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. එතකොට දැන් මේකේ සාන්ද්‍රණ දෙක සංසන්දනය කරොත් එහෙම ඇමෝනියා වල සාන්ද්‍රණයට වඩා HCl වල සාන්ද්‍රණය අඩු නිසා මේකේ සීමාකාරී ප්‍රතික්‍රියක. ඒ කියන්නේ සම්පූර්ණයෙන් වැය වෙන ප්‍රතික්‍රියකයේ වෙන්නේ HCl. ඒතර HCl සම්පූර්ණයෙන් වැය වෙනවා. එහෙනම් ඒ HCl මවුල වලට අනුරූපව තමයි ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදෙන ඇමෝනියම් ක්ලෝරයිඩ් මවුල ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒ නිසා ඔයගලන්ට හැදිච්ච ඇමෝනියම් ක්ලෝරයිඩ් මවුල ප්‍රමාණය මෙන්න මේ ආකාරයට ගණනය කරගන්න පුළුවන්. ඇත්තටම ඇමෝනියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණයම ගණනය කරගන්න පුළුවන්. එතකොට 10.36ක් තියෙනවා HCl මවුල. එතකොට එහෙමනම් 50ක කොච්චරද? ඒතර දැන් මේක තියෙන සමස්ත පරිමාව වෙන්නේ ඝන සෙන්ටිමීටර් 100ක්. ඒ අනුව 1000ක කොච්චරක් තියෙනවද කියලා බලන්න පුළුවන්. එතකොට අපිට එනවා ඇමෝනියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය 0.18ක් කියලා. එතකොට දැන් ඇයි අපි මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය හෙව්වේ? දැන් මේ අපි යම් ගැටලුවක් දුන්නාම ඒ ගැටලුවට වඩාත්ම පහසුම විසඳුම ලබා ගන්න කෙටියෙන් ලබා ගන්න කොහොමද කියන එක අපි ඉක්මනින් නිගමනය කරන්න ඕනේ විශේෂයෙන් විභාගයේදී. එතකොට දැන් මෙතන අපි එකපාරට තීරණය කරපුවාම අපිට එකපාරට තේරුණාම ඇමෝනියා සහ HCl එකිනෙක ප්‍රතික්‍රියා කරපුවාම ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදෙනවා. එතකොට මෙතන සීමාකාරී ප්‍රතික්‍රියකේ HCl ඒ අනුව මේ අවසාන මිශ්‍රණය ඇමෝනියා සහ ඇමෝනියම් අයනේ මිශ්‍රණයක් කියලා තේරුම් ගත්තට පස්සේ අපිට තේරෙනවා අර හෙන්ඩර්සන් සමීකරණයට අනුරූප වන ආකාරයට භස්මයක් සම්බන්ධ කරගෙන ලබාගත් සම්බන්ධතාවයේ මගින් අපි කලින් කතා කරපු සම්බන්ධතාවයේ මගින් මේ ගැටලුව විසඳන්න පුළුවන් කියන නිගමනය අපි ඉක්මනින්ම ලබාගත යුතු වෙනවා. තවත් ක්‍රම තියෙනවා. ඕන ක්‍රමයකට විසඳන්න පුළුවන්.
ඒතකොට දැන් අපි ඒ නිසා ඇමෝනියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය මේ විදිහට හොයනවා. එහෙමනම් දැන් මෙතන ආරම්භක ඇමෝනියා සාන්ද්‍රණය නිදහස් තත්වයේ දැන් නෑනේ. ඒ කියන්නේ 0.56 නෑනේ. ඇයි දැන් HCl එක ප්‍රතික්‍රියා කරපු නිසා යම් ඇමෝනියා ප්‍රමාණයක් වැය වුණානේ. එහෙමනම් ඒ සම්බන්ධතාවය පාවිච්චි කරන්න දැනට ඉතිරි වෙලා තියෙන ඇමෝනියා සාන්ද්‍රණය ගණනය කරගන්න වෙනවා. එතකොට ඒ ඉතිරි ඇමෝනියා සාන්ද්‍රණය අපිට මෙන්න මේ ආකාරයට ගණනය කරගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ආරම්භක ඇමෝනියා මවුල ප්‍රමාණයෙන් HCl එක ප්‍රතික්‍රියා කරපු මවුල ප්‍රමාණය, ඒ කියන්නේ HCl මවුල වලට සමාන මවුල ප්‍රමාණයක් අඩු කරනවා. දැන් සමස්ත පරිමාව සලකලා ඇමෝනියා සාන්ද්‍රණය හොයනවා. ඒතර ඒක අපිට ලැබෙනවා 0.1 ඝන ඩෙසිමීටරයට මවුල කියලා. දැන් එහෙමනම් අපේ පද්ධතිය වෙන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ ඇමෝනියා අඩංගු මිශ්‍රණයක්. ඒතර මේ මිශ්‍රණයක් අපිට මේ විදිහට විශ්ලේෂණය කරන්න පුළුවන්. ඇමෝනියාගේ විඝටනය සලකනවා. ඒතර පොදු අයනයක් ලෙස ඇමෝනියම් තියෙනවා. ඒතර දැන් අපි හොයාගත්ත ඇමෝනියා සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටරයට මවුල. ඒතර ඇමෝනියම් ක්ලෝරයිඩ් ගෙන් ලැබෙන ඇමෝනියම් අයන සාන්ද්‍රණය 0.18යි. ඒ අනුව සමතුලිත අවස්ථාවේදී අපි X ප්‍රමාණයක් විඝටනය වෙනවා කියලා ගන්නවා. එතකොට සමතුලිත සාන්ද්‍රණ X ආශ්‍රයෙන් X අනුසාරයෙන් අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. දැන් ඊළඟට අපිට තියෙන්නේ ඒ අපි විශ්ලේෂණය කළ ලබාගත් සමතුලිත සාන්ද්‍රණ පද මෙන්න මේ හෙන්ඩර්සන් සමීකරණය විදිහට අපි ලබාගත් ප්‍රකාශනයට ආදේශ කරලා සුළු කරන්න තියෙනවා. එතකොට දැන් මෙහෙම සුළු කරනකොට දැන් ඔයගලන්ට පේනවා මම අර කලින් හොයාගත්ත ඇමෝනියම් අයන සාන්ද්‍රණය කෙලින්ම මෙතෙන්ට ආදේශ කරලා තියෙනවා. ඊට පස්සේ ඇමෝනියා සාන්ද්‍රණයත් කෙලින්ම මෙතෙන්ට ආදේශ කරලා තියෙනවා. හැබැයි දුවේ පුතේ ඔයගොල්ලන්ට සමහර වෙලාවට දැන් මේ ඇමෝනියා සාන්ද්‍රණය හෝ ඇමෝනියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය වෙන වෙනම අහන්නේ නැත්නම් එතකොට අපිට අර අපි උඩින් විස්තර කරපු විදිහට දීර්ඝ වශයෙන් මේ අවසාන පිළිතුර දක්වා සුළු කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ ප්‍රකාශනයේ මේ ලඝු පදයේ ඇතුලේ තියෙන ප්‍රකාශනයට ආදේශ කරනකොට බොහෝ පද කැපිලා යනවා. විශේෂයෙන් දැන් අපි සාන්ද්‍රණය හොයන්නේ මවුල ප්‍රමාණය පරිමාවෙන් බෙදලා. එතකොට මේ පරිමාපද ගත්තාම උඩ යට පරිමාපද කැපිලා යනවා. ඉතින් ඒ නිසා සුළු කිරීමේ පහසුවක් තියෙනවා සමහර වෙලාවට අර කෙලින්ම සාන්ද්‍රණය මුලින් හොයලා ආදේශ කරනවට වඩා. ඉතින් මම මේ කිව්වේ අර ගැටලුවක් විසඳනකොට අපි යොදා ගන්න ක්‍රමවේදය මොකක්ද කියන එක තීරණය කරන්න පුළුවන්. ඒ වගේ අත්දැකීම් අපි ළඟ පෙර අත්දැකීම් විදිහට තියෙනවා නම් විශේෂයෙන් බහුවර්ණ ප්‍රශ්නවලදී එහෙම සමහරලාට මේ කියපු කාරණේ ප්‍රයෝජනවත් වෙනවා. හොඳයි. කොහොම හරි අපි මේ විදිහට ගණනය කරගුවාම අපිට ලැබෙනවා pH අගය 9ක් කියලා. හොඳයි දුවේ පුතේ. එහෙමනම් දැන් අපි ඊළඟට යමු වෙන්නේ අපිට හම්බෙන අපේ මේ විෂය නිර්දේශය අපිට හම්බෙන ඉතාමත්ම වැදගත් මාතෘකාවකට. මොකද්ද? ස්වාරක්ෂක ද්‍රාවණ. ස්වාරක්ෂක ද්‍රාවණ. එතකොට දැන් මේක විෂයට සම්බන්ධව වැදගත් වෙන්නේ කොහොමද කියන එකට මම මුලින්ම අවධානය යොමු කරන ඕගොල්ලන්ගෙන් මේ අර්ථ දැක්වීමට යන්න කලින් දැන් මොකද්ද මේ ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන්නේ? ඇත්තටම දැන් අපි දන්නවා යම්කිසි ජලීය ද්‍රාවණයකට අම්ලයක් එකතු කරපුවාම pH එක අඩු වෙනවා. බෂ්මයක් එකතු කරපුවාම pH එක වැඩි වෙනවා. දැන් සමහර රසායනික ප්‍රතික්‍රියා තියෙනවා. ඒ ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට එක්ක මාධ්‍යයට H+ එකතු වෙනවා. එහෙම නැත්නම් මාධ්‍යයට OH- එකතු වෙනවා. හැබැයි ඒ ප්‍රතික්‍රියාව සිදුවීමේදී අපිට pH එක වෙනස් කර නොගෙන නැත්නම් pH එකේ නියත අගයක පවත්වා ගන්න සිද්ධ වෙන අවස්ථා සමහර වෙලාවට තියෙනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවට මාධ්‍ය pH එකේ වෙනස් නොකර ගැනීම සඳහා යම් උපක්‍රමයක් යොදා ගන්න වෙනවා. දැන් සමහර වෙලාවට දැන් ඔය ජීව විද්‍යාව හදාරන දුවදරුවෝ දන්නවා මේක අපේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන බොහෝ රසායනික ප්‍රතික්‍රියා pH අගයට සංවේදී වෙනවා. ඒතර නිශ්චිත pH අගයේ පරාසයක් පවතින්න වෙනවා. ඒ නිසා ස්වභාවිකවම අපේ ඇඟ ඇතුලේ මෙන්න මේ ක්‍රියාවලිය සඳහා pH අගයේ නිශ්චිත අගයක පවත්වා ගැනීම සඳහා ක්‍රමවේදයන් සකස් වෙලා තියෙනවා. දැන් මේ කොටස අවසානයේදී මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා රුධිරයේ කොයි ආකාරයකටද pH අගය නියතව තබා ගැනීම සඳහා සකස් වෙලා තියෙන්නේ කියන එක. හොඳයි. අපි එහෙමනම් දැන් අපේ අර්ථ දැක්වීමට යොමු වෙමු.
මොකද්ද ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා කියන්නේ? ප්‍රබල අම්ලයකින් හෝ ප්‍රබල බෂ්මයකින් හෝ ජලය හෝ අල්ප ප්‍රමාණයක් එකතු කළද මාධ්‍යයේ pH අගය සැලකිය යුතු ලෙස වෙනස් නොවන්නා වූ ජලීය ද්‍රාවණ. එතකොට මෙතන තියෙනවා දැන් ප්‍රබල අම්ලයක් කියන්නේ අපිට ගන්න පුළුවන් H+ කියලා. ප්‍රබල බෂ්මයක් කියන එක අපිට ගන්න පුළුවන් OH- කියලා. ඒ වගේම ජලය එකතු කරනවා. මේක කියලා තියෙනවා අල්ප ප්‍රමාණයක්. ඒ කියන්නේ ඕන තරම් H+ දාන්න පුළුවන් කියන එකවත් ඕන තරම් OH- දාන්න පුළුවන් කියන එකවත් නෙවෙයි. සහ මේක කියනවා සැලකිය යුතු. මාධ්‍යයේ pH අගේ සැලකිය යුතු. ඒ කියන්නේ 100%ක්ම වෙනස් නොවනවා කියන එකම නෙවෙයි. කියන්නේ ඒ අර්ථයේ ඇතිව අපි බලමු තවදුරටත් මේක අපේ රසායන විද්‍යාවේ තියෙන ප්‍රතික්‍රියා සම්බන්ධ කරගෙන මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක විස්තර කරගන්න. හොඳයි එහෙනම් දුවේ පුතේ දැන් ඕනෑම ජලීය ද්‍රාවණයක ඔයගොල්ලෝ දන්නවා ජලයේ විඝටන සමතුලිතතාවය තියෙනවා. එතකොට ඒ ජලයේ විඝටන සමතුලිතතාවයට සම්බන්ධ වෙලා තියෙනවා H3O+ හා OH-. එතකොට අපි යම් ක්‍රමයකට මේකේ H3O+ වෙනස් කරොත් මේ සමතුලිතතාවය සකස් වෙනවා KW වගේ නියතව තියා ගැනීම සඳහා. ඒ අනුව H3O+ වැඩි කරොත් එහෙම OH- අඩු වෙලා KW වගේ නියතව තියෙනවා. ඒ වගේම OH- වෙනස් කරත් H3O+ සාන්ද්‍රණය වෙනස් වෙනවා. ඒ කියන්නේ pH අගය වෙනස් වෙනවා. එහෙමනම් අපි H+ එකතු කිරීමේදී පවා දැන් අපි කතා කරන්න යන්නේ ස්වාරක්ෂක ද්‍රාවණ ගැනනේ. H+ එකතු කිරීමේදී පවා කොහොමද pH අගය නොවෙනස්ව තියාගන්නේ? එතකොට දැන් අපි යම් ජලීය ද්‍රාවණයකට H+ පිටින් එකතු කරපුවාම pH අගය නොවෙනස්ව තියාගන්න නම් අපි H+ එකතු කරන අවස්ථාවේදී ඒ අවස්ථාව වෙනකොට මාධ්‍යයේ තියෙන්න ඕනේ අපි ඒ පිටින් එකතු කරනු ලබන H+ව ප්‍රතිග්‍රහණය කළ හැකි යම් ප්‍රභේදයක්. ඒ කියන්නේ ජලයේ විඝටන මේ සමතුලිතතාවයට බලපෑමක් ඇති නොවන පරිදි අපි පිටින් එකතු කරනු ලබන H+ව ප්‍රතිග්‍රහණය කළ හැකි ප්‍රභේදයක් තියෙන්න ඕනේ. ඉතින් මොකද දුවේ පුතේ H+ ප්‍රතිග්‍රහණය කළ හැකි ප්‍රභේදයක් කියලා කියන්නේ බෂ්මයක්. එහෙම නැත්නම් බෂ්මයක් ලෙස ක්‍රියා කළ හැකි ප්‍රභේදයක්. ඉතින් මෙතන ඕගලන්ට තවදුරටත් කල්පනා කරලා බලන්න ඕනේ මේ බෂ්මයක් වට මේක ප්‍රබල බෂ්මයක් වෙන්න බෑ දුබල බෂ්මයක් වෙන්න ඕනේ. මම ඒක ඕගලන්ට ඉතුරු කරනවා කල්පනා කරලා බලන්න. ඒ විදිහටම අපි මාධ්‍යයට OH- එකතු කරොත් එහෙම ඒ OH- එකතු කිරීම නිසා මාධ්‍යයේ pH අගය වෙනස් වෙනවා. එහෙමනම් මේක ස්වාරක්ෂකයක් ලෙස මේ ද්‍රාවණය ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කරන්න නම් අපි පිටින් OH- එකතු කරන අවස්ථාවේදී ඒ OH- වල බලපෑම නැති කිරීම සඳහා H+ එකතු කරලා ඒ OH- ජලයේ බවට පත් කරලා අයින් කිරීම සඳහා යම් ප්‍රභේදයක් මාධ්‍යයේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ OH- H+ එකතු කරවන්න H+ ලබා දෙන්න පුළුවන් ප්‍රභේදයක් මාධ්‍යයේ තියෙන්න ඕනේ. එහෙනම් මොකද්ද දුවේ පුතේ H+ ලබා දිය හැකි ප්‍රභේදයක් කියලා කියන්නේ දුබල අම්ලයක්. දුබල අම්ලයක් වෙන්න ඕනේ ප්‍රබල අම්ලයක් වෙන්න බෑ. ඒකත් අර කලින් විදිහටම තේරුම් කරගන්න මම ඔයගොල්ලන්ට බාර කරනවා. හොඳයි එහෙමනම් ඕනම ස්වාරක්ෂක ද්‍රාවණයක එහෙමනම් මොනවද තියෙන්න ඕනේ? දුබල අම්ලයක් හෝ දුබල අම්ලයක් ලෙස ක්‍රියා කළ හැකි ප්‍රභේදයක්, දුබල බෂ්මයක් හෝ දුබල බෂ්මයක් ලෙස ක්‍රියා කළ හැකි ප්‍රභේදයක්. හොඳයි. අපි එහෙමනම් බලමු කොයි ආකාරයකටද අපිට මේ ස්වාරක්ෂක පද්ධති විස්තර කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. දැන් මේක ඇත්තටම ඕගලන්ට මේ සම්පූර්ණ විස්තරය දැන් මම කරලා ඉවරයි. මොකද ස්වාරක්ෂක පද්ධතියක් වෙන්න නම් තියෙන්න ඕනේ මොකද්ද? දුබල අම්ලයක්, දුබල බෂ්මයක්. එතකොට මේ දුබල අම්ල, දුබල බෂ්ම ලැබෙන ආකාර කීපයක් විතරයි මම උදාහරණ සමගින් විස්තර කරන්නේ. ඕගලන්ට ඊටාම ඉක්මනින් මේක තේරුම් කරගන්න පුළුවන්. ඒතර පළවෙනි පද්ධතිය හැටියට මම ගන්නවා දුබල අම්ලයක් හා එහි සංයුග්මක බෂ්මය. දුබල අම්ලයක් හා එහි සංයුග්මක බෂ්මය අඩංගු ජලීය ද්‍රාවණය. එතකොට මේකේ උදාහරණයක් හැටියට මම ගන්නවා දුබල අම්ලයට ඇසිටික්, එයාගේ සංයුග්මක බෂ්මය ඇසිටේට්. එතකොට මට මෙතෙන්දී පෙන්වන්න තියෙන්නේ මේ පද්ධතියේ ස්වාරක්ෂක ක්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද කියන එක.
එතකොට දැන් සෝඩියම් ඇසිටේට් සම්පූර්ණයෙන් විඝටනය වීම නිසා ඇසිටේට් අයන ඉතාම ඉහළ සාන්ද්‍රණයකින් තියෙනවා. ඒ කියන්නේ සෝඩියම් ඇසිටේට් වලට සමාන සාන්ද්‍රණයක් තියෙනවා. සෝඩියම් ඇසිටේට් සම්පූර්ණයෙන් විඝටනය වෙන නිසා. ඊළඟට ඇසිටික් කියන්නේ දුබල අම්ලයක් නිසා විඝටනය නොවුණු ඇසිටික් අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට දැන් මේ මාධ්‍යයට අපි පිටින් H+ එකතු කරොත් එහෙම මම කලින් ඕගලන්ට විස්තර කරා H+ එකතු කරපුවාම මොකද්ද සිද්ධ වෙන්න ඕනේ? ඒ H+ ප්‍රතිග්‍රහණය කරන්න ඕනේ මාධ්‍යයේ තියෙන භස්මයක් ඒකට ඉදිරිපත් වෙලා H+ ප්‍රතිග්‍රහණය කරන්න ඕනේ. ඒතර දැන් මාධ්‍යයේ තියෙනවා භස්මයක්. මොකද්ද භස්මය? ඇසිටේට් වල සංයුග්මක භස්මය. ඒ කියන්නේ ඇසිටේට්. මේ බලන්න මාධ්‍යයට H3O+ එකතු කරපුවාම කොයි ආකාරයටද ඒ H3O+ එහෙම නැත්නම් H+ මාධ්‍යයෙන් ඉවත් කරන්නේ. කියන්නේ ඇසිටික් අණු බවට පත් කරලා ඉවත් කරනවා. ඒ විදිහටම භස්මයක් එකතු කරපුවාම මම කලින් විස්තර කරා මොකද්ද කරන්න තියෙන්නේ? ඒ OH- වලට H+ ලබා දෙන්න ඕනේ. එතකොට මාධ්‍යයේ අධිකව ඇසිටික් ඉන්නවා. ඒ ඇසිටික් වලට පුළුවන් OH- ලබා දෙන්න. දැන් මම ඒ වෙලේ ඔයගලන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා ඒක ප්‍රබල අම්ලයක් වෙන්න බෑ කියලා. දැන් ප්‍රබල අම්ලයක් වුණොත් මොකද වෙන්නේ? එයා සම්පූර්ණයෙන් මේ වෙනකොටත් විඝටනය වෙලා. ඒතර එයාගේ H+ ඒ වෙනකොටත් ජලයේ විඝටන සමතුලිතතාවයට සම්බන්ධ වෙලා ඉවරයි. ඒ නිසා තමයි මම එතෙන්දී කිව්වේ දුබල අම්ලයක් විය යුතුයි කියන එක. ඒ අනුව ඔයගලන්ට පැහැදිලි මේ පද්ධතියේ ස්වාරක්ෂක ක්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණය. හොඳයි. දැන් මම මේ පැහැදිලි කිරීමම තව වෙනත් ආකාරයකට තව ටිකක් ප්‍රමාණාත්මකව පැහැදිලි කරගන්න ඔයගලන්ට උදව්වක් විදිහට මෙන්න මේ හෙන්ඩර්සන් සමීකරණයම සැලකිල්ලට ගන්නවා. දැන් බලන්න මම කිව්වා මාධ්‍යයේ ඇසිටේට් අයන අධිකව තියෙනවා ඊළඟට ඇසිටික් අධිකව තියෙනවා කියන කාරණය. දැන් හිතන්න මේ පද්ධතියට අපි එකතු කරා යම් අම්ලයකින් සුළු ප්‍රමාණයක්. මේ පද්ධතියට අපි එකතු කරනවා අපි හිතමු HCl යම් ප්‍රමාණයක් එකතු කරනවා. ඒත් HCl එකතු කරපුවාම මොකද්ද වෙන්නේ? ඇසිටේට් අයන H+ අරගෙන ඇසිටික් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඇසිටේට් සාන්ද්‍රණය අඩු වෙනවා, ඇසිටික් සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට දැන් මේ දෙක අධික ප්‍රමාණයකින් තිබුණොත් එහෙම ඒ අපි පිටින් එකතු කරනු ලබන H+ නිසා මේ වයේ සිදුවන සාන්ද්‍රණවල වෙනස. ඒ කියන්නේ ඇසිටේට් අයන සාන්ද්‍රණයේ සහ ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණයේ සිදුවන වෙනස නොසලකිය හැකි තරම් වෙනවා. එතකොට ඒ වෙනස නියතව පවතින තාක් නියත උෂ්ණත්වයේදී pK අගයත් නියත නිසා pH නියතව තියාගන්න පුළුවන්. අපි මේක තව ගැටලුවකට යමු වෙලා තව ටිකක් පැහැදිලි කරගන්න වෙනවා. එතකොට මේ තියෙන්නේ ඒ විදිහට ඉදිරිපත් වෙලා තියෙන ගැටලුවක්. pH අගය 5.74ක් වන පරිදි 0.1 ඝන ඩෙසිමීටරයට මවුල HCl ද්‍රාවණ ඝන ඩෙසිමීටරයක් තුල සෝඩියම් ඇසිටේට් ඝනය මවුල N ප්‍රමාණයක් සම්පූර්ණයෙන් දිය කරනවා. ඒතර පරිමාව වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර N වල අගය ගණනය කරන්න කියලා කියන්නේ අදාළ උෂ්ණත්වයේදී අපිට pK අගය දීලා තියෙනවා. එතකොට ඒක විසඳන ආකාරය මේ දීලා තියෙන දත්තයන් ටික ඉක්මනින් ඕගොල්ලෝ ග්‍රහණය කරගන්න මතක තියාගන්න. මේ තියෙන එක විසඳන ආකාරය දැන් සෝඩියම් ඇසිටේට්ගේ මවුල N ප්‍රමාණයක් තියෙන්නේ. તો HCl මවුල 0.1ක් දාන්නේ. එතකොට මෙතනදී HCl සීමාකාරී ප්‍රතික්‍රියක ලෙස ක්‍රියා කරනවා. HCl සීමාකාරී ප්‍රතික්‍රියක ලෙස ක්‍රියා කරන නිසා සෝඩියම් ඇසිටේට් ඉතුරු වෙනවා. ඒ ඉතිරි සෝඩියම් ඇසිටේට් පොදු අයනයක් ලෙස ඇසිටේට් අයන ලබා දෙනවා. ඒ අනුව අපිට හෙන්ඩර්සන් සමීකරණය මේ විදිහට ආදේශ කරලා ඒ සමතුලිතව සාන්ද්‍රණ ලබාගත් මේ ප්‍රකාශන හෙන්ඩර්සන් සමීකරණේ ආදේශ කිරීමෙන් අපිට N වල අගය ගණනය කරගන්න පුළුවන්. හොඳයි. දැන් ඊළඟට දැන් මේ අපි කතා කරේ දුබල අම්ලයක් සහ එයාගේ සංයුග්මක භස්මයේ තියෙන ස්වාරක්ෂක පද්ධතියක්. ඒ විදිහටම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒකෙම අනිත් පැත්ත දුබල භස්මයක් හා එයාගේ සංයුග්මක
අම්ලය අඩංගු ස්වාරක්ෂක පද්ධතිය. දැන් කලින් පද්ධතිය වගේමයි. ඒ නිසා ඔයගලන්ට ඊටාම පහසුවෙන් මේක තේරුම් කරගන්න පුළුවන්. ඇමෝනියම් ක්ලෝරයිඩ් සම්පූර්ණයෙන් විඝටනයෙන් ඇමෝනියම් අයන ලබා දීලා තියෙනවා. ඒතර ඇමෝනියා කියන්නේ දුබල භස්මයක් නිසා විඝටනයේ නොවු ඇමෝනියා තියෙනවා. ඒතර දැන් බලන්න අම්ලයක් එකතු කරපුවාම දැන් අම්ලයක් එකතු කරපුවාම කවුද ඉදිරිපත් වෙන්න ඕනේ? මාධ්‍යයේ ඉන්න භස්මය. ඒතර මෙතන මේ මාධ්‍යයේ ඉන්න භස්මය තමයි ඇමෝනියා. ඊළඟට භස්මයක් එකතු කරපුවාම කවුද ඉදිරිපත් වෙන්න ඕනේ? මාධ්‍යයේ ඉන්න දුබල අම්ලය. ඒතකොට මෙතන මාධ්‍යයේ ඉන්න දුබල අම්ලය තමයි ඇමෝනියම් අයන. ඒතර ඔයගලන්ට පැහැදිලි අපි අම්ලයක් එකතු කරපුවාම කොයි විදිහටද ජලයේ විඝටන සමතුලිතතාවයට බලපෑමක් නොවන පරිදි පද්ධතියෙන් ඉවත් කරන්නේ? භස්මයක් එකතු කරපුවාමත් කොයි ආකාරයටද ජලයේ විඝටන සමතුලිතතාවයට බලපාන්නේ නැති ආකාරයට ඒ OH- අයන පද්ධතියෙන් ඉවත් කරන්න කියන එක. දැන් මේකටත් අපිට අර මම කලින් කියපු පැහැදිලි කිරීමම අදාළ වෙනවා. ඇමෝනියම් අයන සාන්ද්‍රණය සහ ඇමෝනියා සාන්ද්‍රණ අධික වෙනකොට ඒ සාන්ද්‍රණවල සිදුවන සුළු වෙනසක් නොසලකිය හැකි තරම් වෙනවා. ඒ නිසා නියත උෂ්ණත්වයේදී pKb නියත වෙනකොට pOH නියත වෙනවා. ඒතර pOH නියත නම් අනිවාර්යෙන් pH අගයත් නියත වෙනවා. හොඳයි. දැන් මේ තියෙන්නේත් ඒ වගේම ගැටලුවක් අපිට ප්‍රමාණාත්මකව මේ කියපු පැහැදිලි කිරීම ප්‍රමාණාත්මකව ගණනය කිරීමකට යොදා ගන්න පුළුවන් ගැටලුවක්. දැන් මේක ඔයගලන්ට වේගයෙන් තේරුම් කරගන්න පුළුවන්. කලින් ගැටලුවේම අනිත් පැත්ත තියෙන්නේ මොකද්ද කරන්නේ? ජලීය ඇමෝනියා ද්‍රාවණයක් තියෙනවා සාන්ද්‍රණය 0.1යි. ඒක තුල දිය කරනවා ඇමෝනියම් ක්ලෝරයිඩ්. කලින් අපි කරේ මොකද්ද? ඇසිටික් ද්‍රාවණයක දිය කරා එයාගේ සංයුග්මක භස්මය. දැන් දිය කරන්නේ ඇමෝනියා තුල දිය කරනවා එයාගේ සංයුග්මක අම්ලය. ඉතින් අර කලින් එක වගේමයි මෙතන දිය කරන මවුල ප්‍රමාණය අපි n කියලා අරගෙන කලින් විදිහටම මේ සමතුලිතතාවයට අදාළ සාන්ද්‍රණ පද මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඇමෝනියම් අයන n ප්‍රමාණයක් තියෙනවා. එතකොට දැන් අපි දන්නේ මොකද්ද? අපිට දීලා තියෙන්නේ මොකද්ද? pH අගය දීලා තියෙනවා. ඒතර pH අගය 8.26යි. ඒතර මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා අපිට හොයාගන්න පුළුවන් pOH අගය. ඒ pOH වලින් අපිට හොයාගන්න පුළුවන් OH- සාන්ද්‍රණය. එතකොට ඒ OH- සාන්ද්‍රණයෙන් අපිට ලැබෙනවා අර X වල අගය. ඒතර ඒ X වල අගය අපිට පාවිච්චි කරලා මෙන්න මේ සම්බන්ධතාවය මේ විදිහට දාලා අපිට හොයාගන්න පුළුවන් N වල අගය. ඉතින් මේ ගණනය කිරීම මම මෙතන විස්තරාත්මකව පෙන්නලා තියෙනවා. මේ උපකල්පන පවා මෙතන විස්තරාත්මකව පෙන්නලා තියෙනවා. ඉතින් ඔයගලන්ට මේ උත්තරේ වත් අඩුම ගානේ සටහන් කරගෙන මේ ගණනය කිරීමේ පියවර ටික ඔයගලන් ඉක්මනින් බලාගෙන දැන් මේ වැඩසටහන ඉවරුනාට පස්සේ හරි ඔයගලන්ට පුළුවන් මේ ගණනය ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරලා බලන්න. හොඳයි. එතකොට දැන් මේ ස්වාරක්ෂක පද්ධති දෙකක් අපි විස්තර කරේ. මේ විදිහේ තවත් ස්වාරක්ෂක පද්ධති ඔයගලන්ට ඉස්සරහට හම්බෙයි. ඒ හැම ස්වාරක්ෂක පද්ධතියකම තියෙන්න ඕනේ අර මම කලින් කියපු ලක්ෂණය. එතකොට අම්ලයක් එකතු කරපුවාම භස්මයක් එකතු කරපුවාම ඒ බලපෑම අවම කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර ඒකෙන් ස්වාරක්ෂක පද්ධති දෙකක් ගත්තොත් එහෙම මේ දුබල අම්ල දුබල භස්ම ලවණයක් තියෙන පද්ධතියකට පුළුවන්. ඒතර මම කිව්වා රුධිරයේ ස්වාරක්ෂක ද්‍රාවණයක් වෙනවා කියලා. ඒ රුධිරයේ ස්වාරක්ෂක ද්‍රාවණයක් වෙන්න හේතු වෙන්නේ මේ බයිකාබනේට් අයන. ඒතර මේ බයිකාබනේට් අයන සහ කාබනික් අම්ලය අතර සමතුලිතතාවයක් තියෙනවා. එතකොට මේ පේන්න තියෙන සමීකරණ වලින් ඔයගලන්ට තේරුම් කරගන්න පුළුවන් කොයි ආකාරයකටද අම්ලයකට සහ භස්මයකට ස්වාරක්ෂක ක්‍රියාව පෙන්වන්නේ කියන එක. හොඳයි. එහෙනම් දුවේ පුතේ අපි දැන් ගොඩක් කරුණු සාකච්ඡා කරා. ඒතර ඔයගලන්ට මේ කියපු කරුණු මේ කරපු වේගයෙන්ම සමහරලාට ටිකක් අපහසු වෙන්න පුළුවන් තේරුම් ගන්න. නැවත නැවත මේක බලලා මේ සාකච්ඡා කරපු දේවල් ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා නැවතත් මේ දේවල් මෙනෙහි කරලා අභ්‍යාසයේදීලා තව තවත් අභ්‍යාසවල යෙදিলা මේ දැනුම තවදුරටත් පුළුල් කරගන්න කියලා අපි ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ආයුබෝවන් දුවේ පුතේ. වෙලාව හරිද?